රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය සුධර්මා කුලතුංග. ගිනිගත් නෞකාවෙන් සිදු වූ හානියට කඩිනම් නීතිමය පියවර ගන්නා බව නීතිපති කියයි. පෝර්ට් සිටි කොමිසමට සමාජිකයෝ පත් කෙරෙති. ගුවන් තොටුපළ හෙට විවෘත කෙරේ. මෙරට 16 ලක්ෂයකට අධික පිරිසකට කොවිඩ් එන්නත. ඉදිරි මාස දෙකේ ඩෙංගු රෝගයේ වැඩිවීමේ අවධානමක්. ආයෝජන හා අධ්‍යාපන ශාස්ත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය. දරුවන් තිදෙනෙකු සඳහා ඉඩ ලබා දීමට චීනයෙන් තීරණයක්. ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳව සහ සමුද්‍රීය පරිසරයට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් කඩිනම් නීතිමය පියවර ගන්නා බව නීතිපති සංජය රාජරත්න මහතා පවසයි. ඔහු අද අර්ලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ මේ බව දැනුම් දුන්නේය. අදාළ නීතිමය කටයුතු කඩිනමින් සිදු කරන බවද නීතිපතිවරයා එහිදී පැවසීය. මේ අතර නෞකාවේ කපිතාන්වරයා සහ එහි කාර්ය මණ්ඩල සමාජිකයන්ගෙන් ලබා ගන්නා ප්‍රකාශ ඇතුළත් වාර්තාව කඩිනමින් නීතිපතිවරයාට යොමු කරන බව පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ප්‍රකාශ අද සටහන් කරගත්තේ ඔවුන් රැඳී සිටින හෝටලයේදීය. මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා හෙට සිට ගුවන් තොටුපළ විවෘත කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. එහෙත් ඉන්දියානු සහ වියට්නාම ජාතිකයන්ට මෙරටට පැමිණීමට අවසර නොලැබේ. ඉකුත් දින 14 තුළ ඉන්දියාවේ සහ වියට්නාමයේ රැඳී සිටි හෝ එම රටවල ගුවන් තොටුපළ අතරමැදි ගුවන් තොටුපළක් ලෙස භාවිත කළ ශ්‍රී ලාංකිකයන්ට සහ වෙනත් සංචාරකයන්ටද එම තහනම බලපැවැත්වේ. අදාළ රටවල කොවිඩ් වසංගත තත්ත්වය සලකා බැලීමෙන් පසු සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි මෙම තීරණයට රජය එළඹ ඇත. සෙසු රටවල් සම්බන්ධයෙන් දැනට එවැනි තීරණයක් ගෙන නොමැති බැවින් එම රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට හා සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ලංකාවට පැමිණිය හැකිය. සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ලබන 8 වනදා සිට ආරම්භ කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 16 ලක්ෂයකට අධික පිරිසකට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව දැනටමත් ලබා දී තිබේ. ඉන් 6,66,000කට අධික පිරිසකට ලබා දී ඇත්තේ සයිනෝෆාම් එන්නතයි. කොවිෆීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති සංඛ්‍යාව 9,25,000කට අධිකය. පුජ්‍යලින් 16,000කට වැඩි පිරිසකට ස්පුට්නික් V ලබාගත් පිරිස 3,48,000කට වැඩි බව දෙක යුද හමුදාපතිවරයා සඳහන් කළේය. කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල අකණ්ඩව ක්‍රියාත්මක කෙරේ. බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක 9ක එන්නත්කරණය ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අංශවල නිර්දේශ මත අවදානම් සහිත කණ්ඩායම් සඳහා ප්‍රමුඛතාව මත එන්නත් ලබා දීම සිදුවේ. එන්නත්කරණය සඳහා අවශ්‍ය වන්නේ 34ක් ලංකාවට එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් 34ක් ලංකාවට ආනයනය කිරීමට රජය දැනටමත් කටයුතු කර තිබේ. ඉන් 20,000කට ආසන්න එන්නත් ප්‍රමාණයක් ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. ලබන 6 වනදා වන විට සයිනෝෆාම් එන්නත් 10,000ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල කාර්යක්ෂම සහ ක්‍රමවත්ව සිදු කිරීම සඳහා ආරක්ෂක අංශවල සහාය ලබා දී ඇතැයිද යුද හමුදාපතිවරයා පැවසීය. කොරෝනා රෝගීහු 1,531 දෙනෙක් අද හඳුනා ගැනෙති. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරු වලින් වාර්තා වී ඇති ආසාදිතින්ගේ සංඛ්‍යාව 1,78,420ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1,84,983කි. 1,51,740 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය පවසයි. 31,000කට අධික පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබති. මියගිය සංඛ්‍යාව 1,441කි.
ඉදිරි මාස දෙකේදී ඩෙන්ගු රෝගයේ වැඩිවීමක් අවදානමක් පවතින බව සෞඛ්‍යාංශ පවසයි. මේ නිසා තම අවට පරිසරයේ පිරිසිදුව තබා ගැනීමට ක්‍රියා කරන්නයි ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. කොරෝනා වසංගතයත් සමග ඩෙන්ගු රෝගය පැතිර යන බැවින් රෝග ලක්ෂණ මතු වුවහොත් රෝග විනිශ්චය කිරීමට වෛද්‍යවරයෙකු වෙත යාම සුදුසු බව ඔහු දැනුම් දෙයි. රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බිය නොවන ලෙස දැනුම් දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය එහිදී කොරෝනා රෝගය බෝවීමේ කිසිදු හැකියාවක් නොමැති බවද සඳහන් කරයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය පළ වෙයි. ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස නගා සිටුවීමට ඇති හැකියාව කෙරෙහිද ඒ රටේ අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු අවස්ථාවේදී මේ බව සඳහන් කළේය. එහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ කෙටි කාලයක් තුල මෙරට මුහුදු සීමාවේදී සිදු වූ නෞකා අනතුරු දෙකෙන් ඇති වී තිබෙන පරිසහානිය තක්සේරු කිරීමට හා කාබනික කෘෂිකර්මාන්තය සඳහා වන රජයේ වැඩපිළිවෙලට ඕස්ට්‍රේලියානු රජයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බවයි. දෙරට අතර වසර 75ක මිත්‍රශීලී සම්බන්ධතාව සිහිපත් කළ මහ කොමසාරිස්වරයා මෙරට කොවිඩ් ප්‍රතිකාර සඳහා ඕස්ට්‍රේලියානු රජය පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් ලබන බ්‍රහස්පතින්දා මෙරටට පැමිණීමට නියමිත බවද පැවසීය. කළුතර හා මීගමු අතර මුහුදු ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා අද සවස සිට අවසර ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියා සිටී. කළුතර හා මීගමු අතර මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ. මීගමුව කලපුවේ පරීක්ෂණ කටයුතු සහ පිරිසිදු කිරීම අවසන් වනතුරු ධීවර කටයුතු සඳහා තහනම් කර ඇත. නැවත දැනුම් දෙනතුරු එම නියෝගය ක්‍රියාත්මක බව දීවර අමාත්‍යාංශය කියයි. මේ අතර ගිනිගත් නෞකාව හේතුවෙන් ජීවිකාව අහිමි වූ සියලු කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ට වන්දි ලබා දීමටද ඉදිරියේදී කටයුතු කරන බව රජය අවධාරණය කරයි. අදාළ තක්සේරු කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ. එතෙක් ඔවුන්ට රජයෙන් ලබා දෙන දීමන අහිමි වනු ඇත. මසුන් සහ මුහුදු ජලය පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කෙරේ. එහි නිරීක්ෂණ හා නිගමන මත ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිතයි. දීවර අමාත්‍යාංශයේ ඍජු මැදිහත් වීමෙන් මත්ස්‍ය තොග මිලදී ගැනීම හා බෙදා හැරෙන බව රජය සඳහන් කළේය. පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලය ලබන 15 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. කොරෝනා වසංගත තත්ත්වයත් සමග පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඉකුත් 11 වෙනිදා සිට 31 වෙනිදා දක්වා අවලංගු කෙරිනි. සංචාරන සීමා තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් එම කාල සීමාව දීර්ඝ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. හුවාවේ සමාගම ඉටුකම සෞඛ්‍ය සමාජ ආරක්ෂක අරමුදලට රුපියල් ලක්ෂ 20ක් ප්‍රදානය කරයි. එම සමාගමේ නියෝජිත පිරිසක් අද අර්ලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී එම මුදල් පරිත්‍යාග කර තිබේ. මෙරට වසංගත තත්ත්වය පාලනය කිරීමට එම සමාගම අඛණ්ඩව දක්වන සහයෝගය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. එම සමාගම මෙරට ක්‍රියාත්මක 5 අවුරුදු සමාජ සත්කාරක වැඩසටහන අග්‍රාමාත්‍යවරයාට හඳුන්වා දුන්නේය. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ කුසලතාවයෙන් පිරි සිසුන් දසදහසක් බිහි කිරීම එම වැඩසටහනේ අරමුණයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් 6 මාසක කාලයක් සඳහා COVID-19 රෝග ප්‍රතිශක්තිකරණය වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ බව සඳහන් වන්නේ එම සංවිධානය පසුගිය සතියේ නිකුත් කළ තාක්ෂණික වාර්තාවකිනි. එමගින් දැක්වෙන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් මතුවන තත්ත්වයන් පිළිබඳවයි.
මේට කලින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙන්වා දී ඇත්තේ එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් සති 8ත් 12ත් අතර කාලයකදී එහි දෙවන මාත්‍රාව ලබා ගත යුතු බවටයි. නමුත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීම ගෝලීය වශයෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් ලෝකයේ රටවල් රැසක ජනතාවට දෙවන මාත්‍රාව ලබා දීමේ ගැටලුවක් මතුව තිබේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සමාජිකයෝ පත් කෙරෙති. එම පත් කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසිනි. ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා එහි සභාපතිත්වයේ දරයි. මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය යන මහත්වරුන් කොමිසමේ සමාජිකයන් ලෙස පත් කර තිබේ. එහි සෙසු සමාජිකයන් වන්නේ ඕරල් කෝපරේෂන් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩාචි සහ මැක්ලරන් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන්ද සිල්ලා යන මහත්වරුන්ය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ දහම් පාසල් රැසක ඩෙස් බංකු සහ පුටු හිගයක් පවතින බව වාර්තා වේ. මේ නිසා දහම් පාසල් දරුවෝ දැඩි පීඩාවට පත්ව සිටිති. බොහෝ විහාරස්ථාන අඩු පහසුකම් සහිතව දරුවන්ට දහම් දැනුම ලබා දෙන බවට හඳුනාගෙන තිබේ. පවතින අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලෙස විහාරාධිපති ස්වාමින් වහන්සේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. බෞද්ධ කටයුතු කොමසාරිස්තුමනි, මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති. වියට්නාමෙන් හඳුනාගෙන ඇති නව කොවිඩ් වෛරස් ප්‍රභේදය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ මාධ්‍ය පවසයි. එම දෙමුහුන් වෛරස් ප්‍රභේදයේ වාතය මගින් මිශ්‍ර වී ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවන බවට එරට සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ. රෝගීන් හමු වූ හෝචිමින් නගරය මූලික කරගෙන එම පරීක්ෂණ සිදු කෙරේ. එය ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ හඳුනාගත් නව ප්‍රභේදයේ විකෘතියක් ලෙසද පැවසේ. පවතින ඉහළ අවදානම් තත්ත්වයේ මත දෛනිකව පුද්ගලයන් ලක්ෂය බැගින් පරීක්ෂා කිරීමටද වියට්නාමයේ සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇතැයිද වාර්තා වේ. දරුවන් තිදෙනෙකු සඳහා ඉඩ ලබා දීමට චීනය තීරණය කරයි. එරට උපත් අනුපාතය ශීඝ්‍ර පහළ වැටීමක් ඇති බවද සංගණන දත්ත මගින් තහවුරු වීම මීට හේතු වී තිබේ. 2016 දී එරට එක්දරු ප්‍රතිපත්තිය අවලංගු කෙරුණු අතර යුවලකට දරුවන් දෙදෙනෙකුගේ සීමාවක් පැනවිනි. එරට දරු උපත් අනුපාතයේ ඉහළ නැන්වීම එයද අසමත් වී ඇතැයිද විදේශ මාධ්‍ය කියයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නගර 100ක් සංවර්ධනය කෙරේ. ඊට වැය කරන මුදල රුපියල් කෝටි 200කි. රටපුරා දෙවන හා තෙවන පෙළ නගර මෙසේ සංවර්ධනය කිරීමට නියමිතයි. කලක සිට පවතින අසන්විධිත සංවර්ධනය හේතුවෙන් ගැටලු රැසක් එම නගරවල ඇති වී තිබේ. අනවසර ඉදිකිරීම් ඉවත් කෙරෙන අතර පාදික වේදිකා සහ කාණු පද්ධති පිළිසකර කෙරේ. රතගල් ඉදිකිරීම, රුක්රෝපණය, කැලි කසල එකතු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් යෙදීම ඇතුළු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. එංගලන්ත සංචාරය සඳහා තෝරා ගැනුණු 28 දෙනෙකුගෙන් යුත් සංචිතයේ ක්‍රීඩකින් සංඛ්‍යාව 22 දක්වා අඩු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි. ලබන සතියේ එම නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. ඔවුහු ජෛව බුබුලක රඳවා ගනිමින් පුහුණු වීම සඳහා යෙදවෙති. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර 20 තරඟ 3ක් සහ එක් දින තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි. එක් දින තරඟ 3 ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරඟය. එංගලන්තයේ සතියක නිරෝධායන කාලයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියට එක්වනු ඇත.
කණ්ඩායම ලබන සතියේ එංගලන්තයේ බලා පිටත් වීමට නියමිතයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. රබර් වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන දිලීර රෝගයෙන් කිරි නිෂ්පාදනය 30%කින් පමණ අඩු විය හැකි බව රබර් පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි. වර්ෂාව අධික ප්‍රදේශවල එය ව්‍යාප්ත වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. දිලීරය පාලනය සඳහා රසායනික ද්‍රව්‍ය ඉසීමට ඩ්‍රෝන යාන තාක්ෂණය යොදාගෙන තිබේ. ඊට අමතරව නවීන පලිබෝධ මර්ධන ක්‍රම යොදා ගැනීමට ක්‍රියා කර ඇතැයිද එම ආයතනය කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. රුපියල් කෝටි 50,100ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන බදාදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒවායේ පරිණත කාලය වන්නේ දින 91ක්, දින 182ක් සහ දින 364ක් ලෙසයි. ඉන් රුපියල් කෝටි 2,300ක් නිකුත් කෙරෙන්නේ දින 182න් කල්පිරණ ලෙසය. තවත් රුපියල් කෝටි 200ක් දින 364න් කල්පිරණ ලෙස නිකුත් කෙරේ. රජයේ සුරකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලන්සු කැඳවේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද රාත්‍රියේ වැසිවර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපො දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලි සිරස්තල. ගිනිගත් නෞකාවෙන් සිදු වූ හානියට කඩිනම් නීතිමය පියවර ගන්නා බව නීතිපති කියයි. පෝට් සිටි කොමිසමට සමාජිකයෝ පත් කෙරෙති. ගුවන් තොටුපළ හෙට විවෘත කෙරේ. මෙරට 16 ලක්ෂයකට අධික පිරිසකට කොවිඩ් එන්නත. ඉදිරි මාස දෙකේ ඩෙංගු රෝගයේ වැඩිවීමේ අවධානමක්. ආයෝජන හා අධ්‍යාපන ශාස්ත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය.
දරුවන් තිදෙනෙකු සඳහා ඉඩ ලබා දීමට චීනයෙන් තීරණයක්. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමප්තයි.